ආයුබෝවන් මම ලක්ෂේන නායක මීන ලග්න හිමියනි අදත් මම ඔබ හමුවට එන්නේ වැදගත්ම සුවිශේෂ වූ ආරංචියක් ඔබ වෙත අරන් එමින්. ඒ මොකක්ද දන්නවද මීන ලග්න හිමියනි? මේ අප්‍රේල් මාස 12 වෙනිදා සවස 6:45ට ඔබගේ තුලා රාශියට පැමිණෙනවා කේතු කියන ග්‍රහය. මේ අවුරුදු 1මාරකට පස්සේ තමයි තවත් රාශියකට මේ කේතු කියන ග්‍රහය පැමිණෙන්නේ. මේක සුවිශේෂ වූ අවස්ථාවක්. ඒත් එක්කම කේතු කියන්නේ කවුද කියලා ඔබට මම අවබෝධ කරලා දෙන්න උත්සාහයක් දැරුවොත් කේතු ඇවිල්ලා ඥානකාරක ග්‍රහයෙක්. ඉගෙනීමට යහපත ලබා දෙන ග්‍රහයෙක්. බුද්ධිය, ඥානය, ප්‍රඥාව ලබා දෙන ග්‍රහයෙක්. කේතු බොහෝ විට ධම්මලාභියව ඉගෙනීමට යොමු කරනවා. කේතුගේ ආයුධය පොත. කේතුව චිත්‍ර ශිල්පියා චිත්‍රයට නංවද්දී කේතුගේ ඔළුවට දීලා තියෙන්නේ මනුෂ්‍ය ඔළුවක්. ඒ කියන්නේ හොඳට හිතන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන්, බුද්ධිමත්, නුවණින් යුතුව වැඩ කරනවා, ප්‍රඥාවෙන් යුක්තයි කියන අදහස තමයි එතන තියෙන්නේ. හැබැයි ශරීරය සර්පෙක්ගේ වගේ, නයෙක්ගේ වගේ. ඒ කියන්නේ කේතු එක තැන ඉඳගෙන වැඩ කරන්න කැමති ග්‍රහයෙක්. ඇවිදින්න කැමති නෑ. කේතුගේ ඔපොසිට් එක විරුද්ධකම රහව නිතර ඇවිද්දවනවා. කේතු එක තැන තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට කේතු ලැබුවාම ඉගෙනීමට හොඳයි කියලා දෛවඥයෝ කියන්නේ ඒ නිසයි. කෙසේ හෝ වේවා. ඔබ දැන් දන්නවා කේතු ඔබගේ තුලා රාශියට එනවා. එතකොට ඔබගේ තුලා රාශිය ඔබගේ ජන්මපත්‍රය අනුව 8 වෙනි රාශිය 8 වෙනි ස්ථානය 8 වෙන්න හරි අඳුරුයි. අනෝබෝධය, මිත්‍යාව, දෙවේශය, ක්‍රෝධය තියෙන තැනක් තමයි මේ 8 වෙන්න කියලා කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැනගන්න අමාරු තැන. 8 වෙන්නෙන් කියන්නේ විවාහවක ඔබගේ බිරිඳගේ ස්වාමියාගේ ලිංගික සමතුලිතතාවයන්. ස්වාමියාගේ භාර්යාවගේ අසනීප තත්වයන්. විවාහයේ අභ්‍යන්තර පැවැත්ම ගැන කතා කරනවා. තමාට ජම්මින් උරුමයෙන් ලැබෙන්න තියෙන දේවල් ගැන. හවුල්කරුන්ගෙන් ලැබෙන්න තියෙන ලාභ ගැන. තමා උපන්ගේ භූමියෙන් තමාට ලැබෙන්න තියෙන භූමි සම්පත් ගැන කතා කරනවා. හැබැයි මේ 8 වෙන්න මාරක ස්ථානයක්. ඒ කියන්නේ අඳුර තුල කුමන්ත්‍රණ සිදුවිය හැකියි. අඳුර තුල ඔබ ධර්මයෙන් බැහැරව මිත්‍යා දෘෂ්ටික පැත්තේ යක්ෂ පේත භූත යන්ගේ උදව් උපකාර ලබා ගන්න යන මාර්ගයක් එතන තියෙන්නේ. ඒක මම කිව්වේ අනෝබෝධයේ අඳුර තියෙනවා කියලා. ඒතර මේ අඳුර කියන ස්ථානය ඔබ එළියටපත් කරගන්න ඕනේ ධර්මයේ තුලින් ඥානය උපද්දවාගෙන. ධර්මය මේකට සම්බන්ධ කරගත්තේ නැත්නම් ඔබ අඳුරෙම තමයි. හරි. තුලා රාශියක් විතර ගත්තොත් මීන ලග්න හිමියනි මිත්‍රශීලී රාශියක්. ඒ කියන්නේ රාශියක් විදියට අඳුරේ තිබුණත් 60%ක ප්‍රතිඵල ඔබට තියෙනවා. හැබැයි ස්ථානයක් විදියට කේතු එතනට සුබ නැහැ කියන එක තමයි පෙන්වන්නේ. කියන්නේ කේතු 8 වෙන්නට ගියහම මොකද වෙන්නේ? උපතින් 8 වෙන්නේ සිටියොත් මොකද වෙන්නේ කියන කතාව තමයි එතන තියෙන්නේ. කේතු 8 වෙනි ස්ථානයට පැමිණීම යක්ෂ, പ്രേත, පිසාච ආදීන්ගේ ගොදුරක් බවට පත් වෙන්න. ඔබ ඔවුන්ගේ පිහිට පතාගෙන ආගම ධර්මයෙන් බැහැරව ගියොත් ඔවුන් නිසා ඔබ රෝගී වෙන්න පුළුවන්. අනුතරේ වැටෙන්න පුළුවන්. කරදරේ වැටෙන්න පුළුවන් කියන වටපිටාවක්. තමාගේ හොඳින් තිබුණු හිත දූෂිත වෙන්න පුළුවන් වටපිටාවක්. හැමේ රෝග ඇති කරන්න පුළුවන් වටපිටාවක්. ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරනවා. මුත්‍රාශය යෝනිය ආශ්‍රිත රෝග පීඩා ඇති කරන්න පුළුවන් කියලා කතාව තමයි මේ කියන්නේ. කේතු 8 වෙනි ස්ථානයට ගියාම. දැන් මම මේ ස්ථානය ගැන කතා කළේ රාශිය ගැන නෙමෙයි. හරි. දැන් කේතු ආවා ඔබගේ තුලා කියන රාශියට. ඒ රාශිය තුලා කියන්නේ 8 වෙන්නේ ලස්සන ගයක්. කාමර 12ක් තියෙනවා. ඒතර මේ කේතු ඇවිල්ලා පදිංචි වෙන්නේ 4 වෙනි කාමරේ. ඒ කියන්නේ 4 වෙනි කාමර කියන්නේ මිථුන නවාංශිකේ මීන ලග්න හිමියන්ට අනුව. හැබැයි මේ ස්ථානය නීච ස්ථානයක් කේතුට.
කොහොමද නීච වෙන්නේ? අවංකකම නැති කරනවා. ආත්මාර්ථකාමී වෙනවා. පුරුෂ වීරිය තමන් අතින් ගිලිහි යනවා. ඒ කියන්නේ අනෝබෝධිය තුල ඔබ ඔබගේ අවංකකම නැති කරනවා. ධර්මයෙන් පිටපයින්නවා. ඔබ සතු පුරුෂ වීරිය නැති වෙනවා. ඒ කියන්නේ යම්කිසි වැඩ කටයුත්තක් සාර්ථක කරගන්න ඔබ තුල තියෙන ධෛර්යය නැති වෙනවා. ආත්මාර්ථකාමී වෙනවා. අන් ගැන හිතන්නේ නැහැ, තමා ගැනමයි හිතන්නේ. මං කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුයි, හොඳින් හෝ නරකින් කියන ගැම්ම තමයි හිතන්නේ. අන්න එතන තුල හිස් බවක් ඔබට ඇති වෙනවා. ඒ නිසාම ඔබ මෙතෙක් උපදවාගෙන සිටිබු ඔබගේ උපන් රටේ ගෞරවය, ප්‍රදේශයේ ගමේ ගෙදර ගෞරවය, අභිමානය නැති වෙලා යන්න පුළුවන්. ඉදිකඩන් දේපල විනාශයටපත් වෙන්න පුළුවන්. න්‍යායෙන් ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පාර්ශ්ව ඥාතීන්. මවහා ඔබ අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. මවහා ඔබ අතර ගැටුම් නැති වුණොත්, මව කියන්නේ ගෙදර බුදුන් හා සමාන කියලා බුදුරජාන් වහන්සේමයිනේ වදාළේ. ආනන්තරීය පාප කර්ම ලිස්ට් එකේ සම්මා සම්බුදු බුදුරෙක්ගේ ලේසලවීම, ඊළඟට මහරහතන් වහන්සේගේ ලේසලවීම, ඊළඟට සංඝ ભેදය, හතරවෙනි තැනට එන්නේ මවගේ ලේසලවීම, මවට රිද්දවීම. ඔබ දරුවෙක් විදියට ඔබගේ මවට රිද්දුවොත් ඔබ ආනන්තරීය පාප කර්මයකට අනිවාර්යයෙන්ම ගොදුරු වෙනවා මීන ලග්න හිමියනි. ඒ නිසා ඒක නම් කරන්න එපා. ඔබ මවට දිවමන් බුදුරජාන් වහන්සේට වගේ ගෞරව සහිතව සලකන්න ඕන කාලයක්. නැත්තම් ඔබ සතු සියලු දේවල් නැති වෙන්න පුළුවන්. පපුව පෙනහල්ල ආශ්‍රිත රෝග මතු කරන්න පුළුවන්. ඔබගේ ගෙදර දොර අමනුස්ස ප්‍රේත පිශාචයන්ගේ ස්ථානයක් බවට පත් වෙන්න පුළුවන්. උදේ තිබුණු සන්තෝෂය හැන්දෑවෙදි නැති වෙන්න පුළුවන්. දවස් දෙකක් තිස්සේ තිබුණු සන්තෝෂය තුන්වෙනි දවස් හතරවෙනි දවසේදී නැති වෙලා යන්න පුළුවන්. බාහිර ගැටලුවක් ඕ ඇවිල්ලා. එහෙමනම් පැහැදිලිවම ඔබට කියන්නේ මොකද්ද? මුලාවටපත් නොවි අවංකව පුරුෂ වීරියෙන් යුතුව පරාර්ථකාමී සහිතව මවගේ ආශිර්වාදය ඇතිව ඊට හොඳ පුද්ගලයෙක් විදියට ඔබ ගමන් කළොත් ඔබට මේන් ගැලවෙන්න පුළුවන්. හැබැයි තව දෙයක් මේක කියනවා. ඔබගේ ගේ දොර ඉඩකඩම් දේපල යාන වාහන සම්බන්ධයෙන් ඔබගේ උත්සාහයන්, කියන්නේ ඔබ කාර්මික කටයුතුත් එක්ක කරන වැඩ කටයුතු, ඒ වගේම ඔබගේ ඉගෙනීම ගැන කතා කරද්දී මේ හැම දෙයකම දෛනික වැඩ කටයුතු ඔබ අතින් අතපසු වෙනවා. ඔබ පස්සට කල් දානවා. ඔබ මානයක් ඇති කරගන්නවා, මට මේ දේවල් පුළුවන්, මට මේ දේවල් ප්‍රගුණ කරන්න ඕන නැහැ, අන්තිම මොහොතේදී මේකට එකතු වුණා මට මේ දේ ඉවර කරගන්න පුළුවන් කියලා. එසේ එහෙම වෙන්නේ නැහැ. හිත ඔබ වරවට්ටනවා. ඒ නිසා ඔබ විදර්ශනාව වඩන්න ඕන. හැම දෙයක්ම නැවත නැවත හිතන්න ඕනි. ඒත් එක්කම ඔබගේ උත්සාහයන් අසාර්ථක වෙන්න පුළුවන්. හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් වාහන පැදවීමේදී. පාරේ ගමන් කරද්දී වුණත් අයිනෙම ගමන් කරන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබ කාර්මික අංශ කටයුතු වල යාන්ත්‍ර සූත්‍ර එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් හොඳ සිහියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. නැත්නම් අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. බාහල සහෝදර සහෝදරයන් අසල්වාසින්ගෙන් ප්‍රතිඵල ඔබට නොලැබී යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ බාල සහෝදරියක් ඉන්නවනම් ළඟම ඇයට මේ කේතුගේ පැමිණීම විපත් ඇති කරන්න පුළුවන් පිහිටීමක්. ඒ නිසා ඔබ ඔබගේ නැගණියව ඔදෙන් රැක බලා ගන්න ඕනේ. රැක බලාගත්තොත් එහෙම වෙන්න බෑනේ. පළමුව ඔබ ඔබව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කොහොමද? අවංක වෙන්න ඕනේ. පරාර්ථකාමී වෙන්න ඕනේ. පුරුෂ වීරියෙන් වැඩ කරන්න ඕනේ. තමා උපන් ගෙදරට, මවට, රටට ආදරය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සිය උත්සාහයන්හි නොසැලෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. නිතරම බුද්ධිමත්ව හිතන්න පුළුවන් කෙනෙක් ඔබට බවට පත් වුණොත් තමයි ඔබට මේ කියන විනාශකාරී දේවල් වලින් ගැලවිලා යහපත් තත්ත්වයක් ඔබට උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ
මේ සියලුම කරදර විනාශ වීම ඔබට නැති කරගන්න පුළුවන්. ඒ කොහොමද? පළවෙනි කරුණ. ඔබ විවාහක නම් ඔබගේ බිරිඳ හැර වෙනත් බිරින්දෑවරුන් පස්සේ නොයා යුතුයි. ඔබ බිරිඳක් නම් ඔබගේ ස්වාමියා හැර අන් ස්වාමියන් ඇසුරු නොකළ යුතුයි. කියන්නේ කාම මිත්‍යාචාරයෙන් ඔබ වැළකී සිටිය යුතුයි. දෙවෙනි කරුණ. ඔබ බෞද්ධයෙක් නම් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසැලෙන සිතකින් යුතුව, කාටත් විනාශ කරගන්න බැරි සිතකින් යුතුව දිවි හිමියෙන් ඒ අවබෝධය රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙහි සත්‍ය සද්ධාවකින් වැඩ කටයුතු කරන්න ඕන. දෙවෙනි කරුණ. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරනද්ද උත්තරීතර වූ සද්ධර්මයේ නොසැලෙන සිතකින් යුතුව නිතර නිතර මෙනෙහි කරමින් ඒ මෙනෙහි කරන දේ තමාගේ ජීවිතයට ගලපගෙන ජීවත් වෙන්න ඕනේ. තුන්වෙනි කරුණ. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශ්‍රාවක වූ සී සංඝරත්නය අනුගමනය කරන්න බවට පත් වෙන්න පුළුවන්. ඔබට වර්තමානයේ ඔබට භික්ෂුවක් හම්බුන විට ඔබ හිතන්න ඕනේ මේ ඉන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මේ ඉන්නේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මේ ඉන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙන කෙනෙක්. ඔබ ඒ අතීතයේ සිහි කරලා තමයි සියලු වැඩ කටයුතු කරන්න ඕනේ. වර්තමානයේ දිහා බලලා හිත කිලිටු කරගන්න එපා. ඒ හැසිරීම රටාව දිහා බලලා, මොකද ඔබ ආර්ය උපවාදයකට ලක් වුණොත් ඒක ඉතා භයානකයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ආර්ය උපවාදයකට ලක් වුණොත් අනිවාර්යයෙන්ම ඊළඟ ආත්මය තුල නිරයට යන එක වළක්වන්න බෑ කියලා. ඔබ එසේ පරිසම් විය යුතුයි. දෙවෙනුව, සිය උත්සාහය තුළ කා සමගත් එකතුව වැඩ කටයුතු කරලා හොස්සලගේ මැස්ස ඇද්දි තද වෙන්නේ නැතුව, තරහ යන්නේ නැතුව ඉවසීමෙන් තම වැඩ කටයුතු කරන්න ඕන උත්සාහය තුළ. නිතරම තමාගේ බාල සහෝදර සහෝදරින් අසල්වැසියන්ට ඔබ උපකාර කරන්න බවට පත් වෙන්න ඕන. අධ්‍යාපනය තුළ කිසිම පාඩම් වැඩක් කල් දාන්න නැතුව කාලසටහනකට උන වැඩ කටයුතු කරන්න ඕන. ඔබ මේ කියන සංකල්ප ටික ඔබගේ ජීවිතයට ගොඩනගා ගත්තොත් මේ කේතුගෙන් එන සියලු අකුසල් ඔබට නැති කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා හැකියාව තියෙන්නේ මීන ලග්නේ මිනේ ඔබටයි. ඔබගේ අභ්‍යන්තරේ මේ ශක්තිය ගන්න ඕනේ. ලක්ෂණ නායක වෙන මට ඔබට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ මේ කරදර වලින් ගොඩ එන ක්‍රමය මාවත පමණයි. මට ඔබ වෙයි ඇදගෙන යන්න නම් බෑ. ඒ නිසා ඔබ මම මේ කියන විදියට තමන් අදහන ආගම තුල, බෞද්ධයෙක් නම් බෞද්ධ ආගම තුල සිටමින් වෙන නොපෙනෙන අමනුෂ්‍ය බලවේග පිටුපස නොයමින් පංචශීලය ආරක්ෂා කරගනිමින් ඒ තුල අවංකකම, පරාර්ථකාමී බව, පුරුෂ වීරය කියන මාවත තුල ගමන් කරමින් ඔබ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න උත්සාහ කරන්න ඕන. එතකොට ඔබ සාර්ථකයි. සිය උත්සාහයන් තුලදී කලබල වෙන්න එපා, හදිසි වෙන්න එපා. බුද්ධිමත්ව කාලය අරගෙන වැඩ කටයුතු කරන්න. ඉගෙනීමේදී වැඩ කටයුතු කල් දාන්න එපා. මෙන්න මේ ක්‍රියාවන් ටික ඔබ හරිගස්ස ගත්තොත් ඔබට ජීවිතයේ දියුණුවක් ලබන්න පුළුවන්. කර්මයට අනුව මම මේ කේතුගේ තුලා රාශියට පැමිණීම ඔබට ගුණ කළොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබ මෙසේ විය යුතුයි. සිය කණ්ඩායමක් එක්ක එකට වැඩ කටයුතු කිරීමේදී ඔබ උත්සාහය අත නොහරින කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දෙවෙන්න, ඔබ කියන දේ ක්‍රියාවට නංවන්නෙක් වෙන්න ඕනේ. ඔබ කියන දේ ඒ විදියට කියාගෙන ක්‍රියාවට ඔබ ඒක ක්‍රියාත්මක නොකළොත් මොකද වෙන්නේ? ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.
ප්‍රධාන වේල් 3 පමණයි ආහාරයට ගන්න ඕනේ. නැත්නම් පපුවේ උඩ කොටසේ හතියක් ඇති වෙන්න පුළුවන් වීස් එකක් වගේ. ඒ ඔබට රෝගාබාධයකට ගොදුරු වෙන්න පුළුවන්. නිතරම අන් අයගේ වැරදි දැකලා ඒවා විවේචනය කරන්න එපා. දැක්කට කමක් නැහැ. ඒව නොකිය ඉන්න. කියන්න ගියොත් ඔබ අපහසුතාවටපත් වෙනවා. විශේෂයෙන්ම විවාහ ජීවිතයේදී මේ බිරිඳ ස්වාමියාගේ වැරදි දැක්කට කියන්න යන්න එපා. කියන්න ඕනෙම නම් හොඳ 3-4ක් කියන ගමන් අර නරක දේත් කියලා දාන්න. තමන්ගේ විවාහ ජීවිතය තුළ එහි නැතිවීම අවම කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වචනේ සංවර කරගත යුතුයි. නිතරම අනිත්‍යයට දෝෂාරෝපණය නොකළ යුතුයි. ඒකම ඔබ ගෙදරට වචනේ පරිසමාර්ථාර්ථයෙන් අම්මා කෙනෙක් වගේ වැඩ කටයුතු කරන්න. හොඳ අම්මලා තරහ යන්නේ නැහනේ. හොඳ අම්මලා දරුවන්ට කෑ ගහන්නේ නැහනේ. හොඳ අම්මලා ගෙදරට එන අයව ආදරෙන් පිළිගන්නවානේ. අන්න ඒ විදිහට තමයි කර්මය ඔබට කියන්නේ වැඩ කටයුතු කරන්න කියලා. ඒ නිසාම මේ කේතු තුලාවට පැමිණීම විශේෂයෙන් ඔබගේ හදවත තුලින් ඔබ කඩා වටන්න පුළුවන්. හදවත අපිරිසිදු කරන්න පුළුවන්. ගෙදර ඉන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. සීළු දේවල් අතහැරලා දාන්න පුළුවන්. විශේෂයෙන් අතීතයේ ඔබගේ ශෝක ජනක සිදුවීම් ඔබගේ හදවතට ගලාගෙන ඇවිල්ලා ඔබ අකර්මණ්‍ය කරන්න පුළුවන්. මෙන්න මේ වෙලාවට හදවත පිරිසිදු කරගන්න. හදවත නෙළුම් මලක් වගේ පිරිසිදු කරගන්න. බුදුරජාණන් වහන්සේ විසකා උපාසිකාවට දවසක් පවසනවා පුන් පොහෝ දිනකදී විසාකාවේදී. හදවත අකර්මණ්‍ය වෙන විට, හදවත අපිරිසිදු වෙන විට ඔබ ඒ තුල ඔබගේ ජීවිතේම ඔබට එපා වන විට අන්න එතනයි වැදගත් වෙන්නේ. මට වැඩක් නෑ මේ ලයිෆ් එක. එහෙමනම් ඔබගේ ශරීරයේම දුර්ගන්ධයක් වෙලා. ශරීරය කිලුට වෙලා. එහෙනම් මොකද කරන්න ඕනේ? ප්‍රායෝගිකව. හොඳ වතුර පණිට්ටු එකක් අරගෙන හොඳට නාල සබන් ගාලා සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. අන්න ඒ වගේ සුද්ධ පවිත්‍ර වෙන්න පුළුවන් කිව්වා සී සංඝරත්න ගුණාර්ථයත් එක්ක සී කරමින්. ජීවිතේට නව වටිනාකමක්, ජීවිතේට නව අර්ථයක්, සසර දුකින් මිදෙන්න පුළුවන් ක්‍රමය ඒ තුල ඔබට අවබෝධ කරගන්න පුළුවන් කියලා එදා ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ විසාකා උපාසිකාවට පවසනවා. අදත් මම ඔබට කියන්නේ මේ කේතු මාරුව නිසා තුලා රාශිගත වීම, මිතුරු නවාංශ ගත වීම තුල ඔබ හදවතින් කඩා වැටෙන්න පුළුවන්. ඔබ උත්සාහයන් තුල බිඳ වැටීමකට ලක්වීමෙන් ඔබට සියලු දේ පාවෙන්න පුළුවන්. ඒ හිතස තුල යක්ෂ ප්‍රේත පිසාච ආදීන්ගේ ගොදුරු බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ සියලු දෙන් ඔබට වැළකෙන්න නම් කිසිම වීදමක් ඔබට යන්නේ නැහැ. ඔබ කරන්න ඕනේ සී සංඝරත්න ගුණ දිනකට 5-6 සැරයක් මම මේ කියන විදිහටම සිහි කරන්න. කිසියම් වෙලාවක අතීතයේ ශෝක ජනක සිතුවීමක් ඇවිල්ලා ඔබව හදවතින් අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා නම් ඔබගේ උත්සාහය තුළ ඔබව පරාජිතයෙක් බවට පත් කරන්න හදනවන මිනිලක් නෙහිමිනි. සී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක මෙසේ සිහි කරන්න. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක සී සංඝරත්නය අධිචිත්ත සංඛ්‍යාත, අධිශීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණිසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගයේ මොහය දෙවිසේ දුරු කර නිවන අරමුණු කර ගැනීම පිණිස ඊට සුදුසු වත් පිළිවෙත් මනමින් සකස් කොටගෙන මනමින් පූර්ණේ කරන නිසා සුපටිපන්න වනසේක. ඒ සුපටිපන්න සංගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයට කැප කරමි, පූජා කරමි, පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ සී සංඝරත්නය අධිචිත්ත සංඛ්‍යාත, අධිශීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධයේ පිණිසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගයේ මොහය දෙවසී දුරු කර නිවන අරමුණු කරගැනීම පිණිසම ඊට අදාළ වූ ඍජු ආර්ය අෂ්ටාංගික ප්‍රතිපත්ති පිළිවෙත් මනාව සැකසුම් කර ඒ පූර්ණ කරන නිසාම උජපටිපන්න වනසේක.
උජපටිපන්න සංගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය අධි චිත්ත සංඛ්‍යාත, අධි සීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්තිවල පිහිටමින් රාගයේ මොහය දෙවිසී දුරු කර නිවන අරමුණු කරගෙනම දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහාද, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහාද, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම සඳහාද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ලබා ගැනීම පිණිස ඒ සඳහා ඊට සුදුසු පිළිවෙත් මනවින් සකස් කොටගෙන මනවින් පූර්ණය කරන නිසා ඥායපටිපන්න වනසේක. ඥායපටිපන්න සංගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය අධි චිත්ත සංඛ්‍යාත, අධි සීල සංඛ්‍යාත, අධි ප්‍රඥා සංඛ්‍යාත පිළිවෙත් වලට යොමු වෙමින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වල පිහිටමින් රාගයේ මොහයේ දෙවේසී දුරු කර නිවන අරමුණු කර ගැනීම පිණිසම, නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම ධර්මයේ පිළිමද මනා විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා, ධර්මයේ පිළිමද හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සඳහා, ධර්මයේ පිළිබඳ නුවණින් විමසීම සඳහා, ධර්මයේ නිතර සාකච්ඡා කරනු පිණිස ඊට සුසුවත් පිළිවෙත් මනමින් සකස් කොටගෙන පූර්ණය කරන නිසා සාමීචිපටිපන්න වනසේක. සාමීචිපටිපන්න සංගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය යුගල වශයෙන් 4 දෙනෙක්ද, තනි පුද්ගල වශයෙන් 8 දෙනෙක්ද වනසේක. සෝතාපට්ට මාර්ග ඵලයට පැමිණි තැනැත්තා, සෝතාපට්ට මාර්ග ඵලයේ සාක්ෂාත් කරගනිත් තැනැත්තා, සකදාගාමි මාර්ග ඵලයට පැමිණි තැනැත්තා, සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරගනිත් තැනැත්තා, අනාගාමි මාර්ග ඵලයට පැමිණි තැනැත්තා, අනාගාමි මාර්ග ඵලයේ සාක්ෂාත් කරගනිත් තැනැත්තා, මහරහත් ඵලයට ඒ මාර්ගයට පැමිණි තැනැත්තා, මහරහත් ඵලයේ සාක්ෂාත් කරගෙන තැනැත්තා යනුවෙන් යුගල වශයෙන් 4ද, පුද්ගලයෝ වශයෙන් 8 දෙනෙක්. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය දුර ඈත සිට ගෙන එන ලද භෝජන පවා පූජා කර වැඳුම් පිදුම් කිරීමට සුදුසු වෙයින් ආහුණයෝ වනසේක. ආහුණයෝ සංගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙන ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය ආගන්තුකෝ තම නිවසට වඩිනා කල්හි තමා විසින් ප්‍රණීත ලෙසින් උසස් ලෙසින් සකස් කරගන්නා ලද භෝජන පූජා කර වැඳුම් පිදුම් කිරීමට සුසු වෙයින් පහවුනියෝ වනසේක. පහවුනියෝ සංගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නයට අපි පින් කුසල් රැස් කර ගැනීමේ අරමුණින් මෙලොව පරලොව දෙව්ලොව වෙනුවෙන් පිළිගැනීමට සූදානම් කර තිබෙන දක්ෂිනාවන් දානයෙන් පවා මේ ශ්‍රී සංඝරත්නයට පූජා කර වැඳුම් පිදුම් කිරීමට සුසු වෙයින් දක්ෂිනියෝ වනසේක. දක්ෂිනියෝ සංගුණයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලණ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය දැඩි කැපවීමකින්, දැඩි මහන්සියකින්, දැඩි උවමනාවකින් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිසම දොහොත් මුදුනේ තබා වැඳ පිදුම් කිරීමට අවශ්‍ය කරන වත් පිළිවෙත්
මැනවින් සකස් කොටගෙන මැනවින් පූර්ණ කරන නිසා අංජලි කරණීය වනසේක. අංජලි කරණීය සංගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය උත්තරීතර පින්කතක් පින්කුඹුරක් වනසේක. ඒ උත්තරීතර පින්කතක් පින්කුඹුරක් වන නිසාම ශ්‍රී සංඝරත්නය සිව්පසින් උපස්ථාන කිරීමෙන් පින් කුසල් රැස් කරගත හැකි හේයි. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් සංගුණයෙන් යුක්ත වනසේක. ඒ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් සංගුණයෙන් පූර්ණ වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. මීන ලග්න හිමියනි, ඔබට ඔබගේ ජීවිතේ පාවෙන විට, ඔබට සියල්ල එපා වෙලා සසර කලකිරෙන විට, ඇයි මේ ජීවත් වෙන්නේ කියලා තමාගෙන් ප්‍රශ්න කරන හැම අවස්ථාවකදීම ශ්‍රී සංඝරත්න ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. ඔබට මෙලොව එපා කරන සියලුම පාපකාරී අමනුෂ්‍ය බලවේග ඔබට පරාජය කරලා ඔබට සුද්ධවත් මිනිසෙක් විදියට නැවුම් ගතියකින් යුතුව ඔබට ඔබගේ ජීවිතේ වටිනාකම අවබෝධ කරගෙන ජීවිතය තුළ දිනන්නෙක් බවට පත්වෙන්න මේ ශ්‍රී සංඝරත්න ගුණ අනිවාර්යයෙන්ම ඔබට උදව් කරાવી. මන්ද ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ විසාකා උපාසිකාවට පවසන්නේ එවැනි වදනක්. අප ගෞතම බුදුරජාන් වහන්සේ වදාළ කිසි දෙයක් මේ කෝටියක් ලක්ෂයක් වලදී බොරුවක් බවට පත් වෙන්නේ නැහැ. සත්‍යෙන් සත්‍යයි. මීන ලග්න හිමිනි, ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.